සුබ දවසක් සියලු දෙනාටම. අද මම කතා කරන්න යන්නේ 10 හා 11 ශ්‍රේණි ඔයාලගේ ටෙක්ස්ට් බුක්ස් වල තියෙන පාඩම් වල සාරාංශය ගැන කතා කරන්න යන්නේ. ඒ වගේම අද අපි පොඩ්ඩක් කතා කරලා බලමු මේ එක එක පාඩම් වල සම්බන්ධතාවය මොකද්ද එක්සෑම් එකට මේවා කොහොමද එක්සෑම් එකේදී එන්නේ. ඒකට පේපර් එකත් එක්ක මොනකද්ද තියෙන මේවායි කනෙක්ෂන් එක කියලා පොඩ්ඩක් අද කතා කරලා බලමු. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි මොන වගේ වියත් එකක් දෙන්නේ මොන වගේ කොටස් වලටද මේ ලෙසන්ස් වල වැඩි අවධානයක් ඔයගොල්ලෝ යොමු කරන්න ඕනි කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. හරි. අපි මුලින්ම 10 වසර ගැන පොඩ්ඩක් කතා කරමු. 10 දී ඔයාලට මුලින්ම තියෙන්නේ මෙන්න මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියන පාඩමයි මුලින්ම තියෙන්නේ. මේකෙදි data එකක් කියන්නේ මොකක්ද? information එකක් කියන්නේ මොකක්ද? නැත්නම් දත්තයක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ මොකක්ද? මේ දෙකේ වෙනස්කම් මොනවද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? එතකොට තව තියෙනවා ICT භාවිතා වෙන එක එක fields ඒ වගේම පරිගණක පරම්පරා ටික ඒ වගේ මුලින්ම බේසික්ම ටික තමයි මුලින්ම දාලා තියෙන මේකේ ICT කොහොමද මේ fields වලට යෙදෙන්නේ මේකේ අතීතයේ මේ කම්පියුටර් සෙල්ලා තියෙන විදිහ මේ පරිණාමණය වෙච්ච ඒ විදිහ ගැන තමයි මේ පාඩමේ තියෙන්නේ. මේකෙදි ඔයාලා මුළු පාඩමම මේකෙදි බලා ගන්න ඕනේ. මොකද ෆස්ට් පේපර් එකේ ගොඩක් මේ පාඩමේ ප්‍රශ්න එනවා. තත්ත්වයක් කියන්නේ මොකක්ද? තොරතුරක් කියන්නේ මොකක්ද? ඒ වගේම මේ පරිගණක පරම්පරා ගැන නිතරම අහනවා. ෆීල්ඩ්ස් ගැන අහනවා. ඉතින් මේ පාඩම ගැන හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ කිසිම අමාරු පාඩමක් නෙමෙයි කොහොමද? ලේසියෙන් මතක තියාගන්නත් පුළුවන් පාඩම් කරන්නමයි තියෙන්නේ. මේක සෙකන්ඩ් එකේදී ඔයගොල්ලන්ට මේ සෙකන්ඩ් පේපර් එකේදී මේ පාඩමෙන් ප්‍රශ්න අහන්නේ ගොඩක් දුරට අහන්නේ පළවෙනි පාර්ට් එකට. ඒ කියන්නේ ප්‍රශ්න 10ක් තියෙනවා. ලකුණු දෙක ගානේ ලැබෙන අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රශ්න 10ට උත්තර දෙන්න ඕනේ. අන්න ඒකෙදී දත්ත හා තොරතුරු වලින් නිතරම අහන ප්‍රශ්නයක් නැත්තම් තොරතුරු පද්ධතියකින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි අවස්ථාවක් දීලා ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙන්න පුළුවන් ATM එකකින් සල්ලි ගන්න අවස්ථාවක් නැත්තම් රෝහලකට රෝගියෙක් ඇතුළු වෙන අවස්ථාවක් අන්න ඒ වගේ අවස්ථාවක් දීලා ඒකේ ආදාන මොනවද ක්‍රියාවලිය මොකද්ද ප්‍රධාන මොනවද කියලා අන්න ඒ වගේ සිද්ධියක් අහන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒ නිසා මේකේ දත්ත හා තොරතුරු පද්ධතිය කියන කොටස හොඳට බලාගෙන යන්න ඕනේ. දත්ත හා තොරතුරු වල මොකද්ද මේවයි වෙනස්කම් අන්න ඒ වගේ දේවල් ටික ආන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ෆීල්ඩ්ස් ගැන කිව්වොත් මෙන්න මේ ඊරාජි සම්බන්ධතා ගැන එතකොට මෙඩිසින් ෆීල්ඩ් එක ගැන අන්න ඒ වගේ ඒවායින් ඔය නිතරම අහනවා MCQ වලදී ඉරි ගහන්න මේ මොකක් හරි සිද්ධියක් දීලා ඒක ඊරාජ්‍ය වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අවස්ථා හතරක් තියෙනවා G to C, G to G, G to B, G to E කියලා අන්න ඒ අවස්ථාත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන් MCQ වලදී. ඒ වගේම මොකක් හරි මෙඩිකල් ඩිවයිස් එකක් ඔය MRI, CRT අන්න ඒ වගේ මොකක් හරි ඩිවයිස් එකක් දීලා මේ අහන්න පුළුවන්. ඒ ස්කෑනර්ස් ටිකක් දීලා මොන හරි අහන්න පුළුවන් ඔයගොල්ලෝගෙන් එකකින් කරන්නේ මොකක්ද අන්න ඒ වගේ දෙයක් අහන්න පුළුවන් MCQ වලදී ඉරි ගහන්න තියෙනවා. ඒ නිසා මේ ඒ ෆීල්ඩ්ස් ටිකත් බලාගෙන යන්න ඕනේ. විශේෂ අවධානයක් දෙන්න නිතරම වැරදෙන තැන තමයි ඊරාජ්‍ය. අන්න ඒකටයි මෙන්න මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන මේ CAT ස්කෑන් එකයි MRI එකයි. මේ වගේ දේවල් වල මේ වෙනස්කම් එහෙම පොඩක් බලාගෙන යන්න. ආයිත් මේ කතා කරන්න තියෙන අපිට පරිගණක පරම්පරා ටික මේකේ තියෙනවා. ඒ ටික කොහොමද බලාගෙන යන්න අනිවාර්යෙන්ම ඒවයි විශේෂ ලක්ෂණ එක එක පරම්පරාවේ තියෙන විශේෂ ලක්ෂණ ඒව නම් ඔයගොල්ලෝ දන්නම හොඳටම මේක සෑහෙන දුරට කතා කරන පාඩමක්. හැම ජෙනරේෂන් එකකම තාක්ෂණය මොකක්ද? මේවයි තියෙන විශේෂ ලක්ෂණ මොනවද? අන්න ඒ වගේ දේවල් හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ අපිට දෙවෙනි පාඩම ගැන බලන්න පුළුවන්. දෙවෙනි පාඩමේදී ගොඩක් ලොකු කොටසක් ආවරණය වෙනවා
ඒ කියන්නේ 10 වසරේ තියෙන දිගම පාඩමක් තමයි දෙවෙනි පාඩම. මේකෙදි සෑහෙන කොටසක් උගන් දැනගන්න තියෙනවා. සෑහෙන කොටසක් පාඩම් කරගන්න තියෙනවා. ඒ වගේම විභාගයට ගොඩක් මෙන්න මේ පාඩමෙන් එනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම වැදගත් පාඩමක් මේක. මේක සම්පූර්ණයෙන් වගේ මතක තියාගන්න ඕනේ. මේකේ මෙන්න මේ කොටස මතක තියාගන්න ඕනේ නෑ කියලා අපිට ස්කිප් කරලා යන්න පුළුවන් කොටසක් නැහැ. හැම කොටසම වගේ මෙන්න මේ දෙවෙනි පාඩමේදී වැදගත් වෙනවා. මේක මුලින්ම තියෙන පරිගණකයක් කියන්නේ මොකක්ද? මේකේ තියෙන ලක්ෂණ මොනවද? එතකොට මේකේ ක්‍රියාවලිය මොකක්ද? ඒ වගේ දේවල් ටිකක් ඒ හින්දා පරිගණකයේ ලක්ෂණ එහෙම මේව 6 වසරේ ඉඳන් වගේ අර දැන් දාලා තියෙනවා ළමයින්ට. ඒකෙන් බේසික්ම ටික මෙන්න මේ ලක්ෂණ ඒ වගේ දේවල් ඒව මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා ක්ලාසිෆිකේෂන් නැත්නම් පරිගණක වර්ගීකරණය කියලා හඳුන්වනවා. අන්නේ වර්ගීකරණ chart එකක් තියෙනවා. කියන වර්ගීකරණ පුළුවන් අපේ ක්‍රම තුනක් තියෙනවානේ. අපිට පුළුවන් පරිගණක වර්ග කරන්න ප්‍රමාණය අනුව ඒ වගේම තාක්ෂණය අනුව. එතකොට මේ පොතේ සඳහන් නැහැ නමුත් අපිට ගොඩක් වෙලාවට මේක පේපර්ස් වල එනවා. ඒ වගේම උගන්වන්නත් තියෙනවා. මෙන්න මේ පොතේ සඳහන් නැහැ. අනිත් එක තමයි අරමුණ අනුව. කියන්නේ පරිගණකයක් වර්ග කරන්න පුළුවන් ප්‍රමාණය අනුව, තාක්ෂණය අනුව, ඒ වගේම අරමුණ අනුව. අපි ඒක යොදාගන්නේ මොන අරමුණකටද කියලා අන්නේ අරමුණ අනුව ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන්. ඉතින් මේ ක්ලාසිෆිකේෂන් එක බලාගෙන යන්න MCQ වෙනවා මේවයි. සෙකන්ඩ් පේපරට වඩා MCQ වල තමයි මෙන්න මේ ක්ලාසිෆිකේෂන් කියන එක යන්නේ. ක්ලාසිෆිකේෂන් බලාගද්දී මේ සයිස් එක අනුව නැත්නම් ප්‍රමාණය අනුව බලද්දී මේ මධ්‍ය පරිගණක එතකොට මේ මහා පරිගණකයි මධ්‍ය පරිගණකයි මේ දෙකේ වෙනස්කම් හොඳට බලාගෙන යන්න. මේ ගොඩක් වෙලාවට ළමයින්ට පැටලෙන තැන. ඊට පස්සේ තියෙන තාක්ෂණය අනුව ටෙක්නොලොජි එක අනුව නැත්තම් කොහොමද මේක වර්ග කරන්න කියලා මේකත් ක්‍රම තුනකට පුළුවන්. ඇනලොග් විදිහට, ඩිජිටල් විදිහටයි, හයිබ්‍රිඩ් විදිහටයි. ඒවා සේරම ඔයගොල්ලෝ කරලායි තියෙන්නේ. බලාගෙන යන්න. ඒවා ඉන්නේ ගොඩක් රට MCQ වල තමයි මේවා භාවිතා වෙන්නේ. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න පරිගණක පද්ධති ක්‍රියාවලිය. මේක one Neumann diagram එක කියලා අපි හඳුන්වනවා. මේකත් බලාගෙන යන්න. මේක ගොඩාක් වෙලාවට ටර්ම් ටෙස්ට් පේපර් වල තමයි මම දැකලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රශ්න අහනවා මෙන්න මේක අඳින්න කියලා තියෙනවා. ඒ කියන්නේ අත්පු ඇඳපු එකක් දීලා ඒක කොටස් නම් කරන්න වගේ දෙනවා. තියෙන ටර්ම් ටෙස්ට් පේපර්ස් වල තමයි ඒ O level paper එක සාමාන්‍ය ලොකු ප්‍රශ්නකට මේක මේ විදිහටම ඇවිත් නැහැ. අර විදිහට ටර්ම් ටෙස්ට් පේපර්ස් වල නම් මේක ගොඩාක් එනවා. ඒ වුණාට ඔයගොල්ලෝ දැනගෙන යන්න මේක කොහොමද වෙන්නේ කියලා කීප සැරයක් අපි කරලා තියෙන නිසා. ඊට පස්සේ තියෙන්නේ මේකෙදී බලාගෙන යන්න ඔයගොල්ලන්ට තියෙන්නේ පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක. ඒ කියන්නේ පරිගණකයේ තියෙන components අපිට බෙදා ගන්න පුළුවන් ආදාන උපක්‍රම, ඊට පස්සේ ප්‍රධාන උපක්‍රම, ගබඩා කිරීමේ උපක්‍රම අන්න ඒ විදිහට බෙදාගෙන යන්න පුළුවන්. ඒ ටිකෙන් තමයි මේකෙත් තියෙන්නේ. මේ පාඩම එන්නේ MCQ වලටම තමයි. ගොඩක් වෙලාවට දෙවනි පාඩම MCQ ටාගට් කරලාමයි එන්නේ. ඒ නිසා හොඳටම බලන්න යන්න ඕන පාඩමක්. මේකේ ස්කිප් කරන්න කොටස් නැහැ. ඔක්කොම වගේ වැදගත් කොටස් තමයි තියෙන්නේ. ඒ නිසා දෙවනි පාඩම හොඳට පාඩම් කරගෙන යන්න. තැන් වලින් මගේ හැර යන්න එපා. මේවා එන්නේ නෑ කියලා හිතලා. මේක හැම කොටසක්ම වගේ වැදගත් වෙනවා මේ දෙවනි පාඩමේ. මෙන්න මේ input device ගැන හොඳට බලාගෙන යන්න. ඊට output device කියන්නේ මොනවද කියලා බලාගෙන යන්න. monitor එක, print එක, monitors එහෙම බෙදෙනවා ප්‍රධාන කොටස් වලට. තව වර්ග වලට බෙදෙනවා. CRT, එතකොට LCD, LED අන්න ඒ විදිහට ඒව බලාගෙන යන්න. output වලදී printers බෙදෙනවා. impact printers, non impact කියලා දෙකකට ඒවයි වෙනස්කම් බලාගෙන යන්න නිතරම අහනවා. මේ පාඩම සම්පූර්ණයෙන් පාඩම් කරගෙන යන්න වෙනවා. මේකේ අතයින කොටස් නැහැ. ඊට පස්සේ central processing unit එක නැත්නම් මධ්‍ය සැකසුම් මේකකය කියලා හඳුන්වනවා. මේකේ තියෙන ප්‍රධාන කොටස් තුන අනිවාර්යෙන් බලාගෙන යන්න. මේවයි කාර්යයන් බලාගෙන යන්න.
කම්පියුටර් මෙමරි එක ගැන බලාගෙන මේ ඔක්කොම මතක තියාගන්න ඕනේ මේක නම් හැම කොටසක්ම වැදගත් වෙනවා මේ පාඩමේ. මෙන්න මේක පොඩ්ඩක් බලන්නකො මේකේ මෙන්න මේ hard disk එකේ කොටස්. අන්න ඒක නම් එච්චරම papers වල දැකලා නැහැ වැඩියෙන් මේ ගැන අහලා තියෙනවා. ඒ නිසා මේකට ඔයගොල්ලන්ගේ අවධානය පොඩ්ඩක් අඩු කරලා කමක් නැහැ මෙන්න මේ hard disk එකේ කොටස් ගැන තියෙන ඒ ටිකට. අනිත් ටික ඔක්කොම බලාගෙන යන්න මේ hard disk එකේ කොටස් ගැන බලාගෙන යන්න එපා කියනව නෙමෙයි. අවධානය පොඩ්ඩක් අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. ආයි මෙන්න මේක මේ ධාරිතාවයන් චුට්ටක් බලාගෙන යන්න. ඒවෙන් ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා MCQ වලදී. ports අනිවාර්යෙන් වෙනවා second tape එකකට එනවා මේ ports. first එකෙත් අහනවා. හොඳටම බලාගෙන යන්න ports. මේ ports වල හැඩයන් බලාගෙන යන්න. ඒ වගේම ඒවට සම්බන්ධ කරන devices වල නම් බලාගෙන යන්න. හරියට port එකේ නම බලාගෙන යන්න. ඊට පස්සේ data communication තියෙන්නේ අවශ්‍ය මූලික අංග තුනේ ඉඳලා සේරම ටික බලාගෙන යන්න වෙනවා. මේ ඒකපත අද දීපත පූර්ණ දීපත හැමදාම අහන ඒවා මේවා MCQ වලදී සෙකන්ඩ් එකේ දෙකේම අහන්න පුළුවන් දැන්. සෙකන්ඩ් එකේ මෙන්න මේවා අහන උඩක් වෙලාවට අර මේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ. ප්‍රශ්න 10ක් දීලා අපිට උත්තර ලියන්න තියෙන අනිවාර්යෙන්ම ලියන්න තියෙන ප්‍රශ්න 10ක්. අන්න ඒකේ ගොඩක් වැඩ අහන්න දේවල් තමයි මෙන්න මේ දෙවි පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය තියෙනවා. ඒ ටිකත් අර දෙකට තමයි සම්බන්ධ වෙන්නේ. මේවා සේරම බලාගෙන යන්න වෙනවා. නියම මාධ්‍ය, නියම නොවන මාධ්‍ය, පරිගණක චාලක සම්බන්ධ කරගන්න උපාංග ගැන. මේ උපාංග ගැන බලද්දි මේ ස්විචය හා නාභිය. හබ් එක නැත්නම් හබ් එකයි ස්විච් එකයි කියලා කියනවා. මෙන්න මේ දෙකේ වෙනස හොඳට බලාගෙන යන්න මම කියලා තියෙනවා මොකද්ද වෙනස කියලා. හබ් එක අපි සාමාන්‍යයෙන් කියනවා මෝඩයි කියලා. ස්විච් එක මොලේ තියනවා කියලා කියනවා. මොකද හබ් එකේදී වෙන්නේ හබ් එකේ දැන් අපි හබ් එකක් සම්බන්ධ කරාම ජාලයකට ඒ ජාලයේ එක් පරිගණකයක ඉඳන් තවත් පරිගණකයකට පණිවිඩයක් කරනවා මේක හබ් එක හරහානේ යන්නේ. හබ් එක හරහා යවද්දී මේ හබ් එකට බෑ මේ හරියට ග්‍රහණය කරගන්න කාටද මේක යවන්න ඕන කියලා. ඉතින් එයා කරන්නේ හැමෝටම මේක යවන එක. හැබැයි ස්විච් එකට පුළුවන් මේ එයා චාලයකට සම්බන්ධ කරලා තියෙද්දි ස්විච් එකට පුළුවන් එක් පරිගණකයකින් ඉඳන් තවත් පරිගණකයකට මොකක් හරි දත්තයක් යවන්න ඕන නම් එයාට අඳුරගන්න පුළුවන් කාටද හරියටම යවන්න ඕන කියලා. ඒ අනුව එයා හරියටම යවනවා මොන පරිගණකයෙන් මොන පරිගණකයකටද යවන්න ඕන කියලා බලලා හරියටම ඒ දෙක අතර සංනිවේදනය සිදු කරනවා. ඒ නිසා අපි කියනවා හබ් එක මෝඩයි ස්විච් එකට මොලේ තියෙනවා කියලා. ඒ වගේම මේ දෙකේ තවත් වෙනසක් තමයි හබ් එකෙන් හැමෝටම data send කරන හින්දා හබ් එකේ අනවශ්‍ය තදබදයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ස්විච් එකේදී එහෙම නැහැ. එයා ඒ පරිගණකයෙන් අනිත් පරිගණකයට ගානට පණිවිඩේ මැසේජ් එක යවන්න හින්දා අනවශ්‍ය තදබදයක් ඇති වෙන්නේ නැහැ මේ ස්විච් එකක් භාවිතා කරද්දී. ඉතින් හබ් එක ඒ නිසා ගාන ටිකක් අඩුයි. ස්විච් එකට සාපේක්ෂව ස්විච් එක ගණන් වැඩි හබ් එකට සාපේක්ෂව. මේවා තමයි මෙදී තියෙන ප්‍රධාන වෙනස්කම්. මේව පොඩ්ඩක් මතක තියාගන්න. අනිත් උපාංග ටික ගැන හොඳට බලාගෙන යන්න. මේ ගිනි පවුල් ගැන අනිවාර්යෙන් බලන්න. ඊට සේවාලාභී සේවා යෝජිත ජාල ගැන බලන්න. ඊට පස්සේ මේ කම්පියුටර් නෙට්වර්ක් ගැන තියෙනවා. මේකත් MCQ වල තමයි අපිට ගොඩක් දැනගන්න මේ බලන්න තියෙන්නේ. MCQ වලදී ආයි ඉන්ටර්නෙට් ගැන ප්‍රශ්නයක් අහනවා. ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ ලොකු ප්‍රශ්නයක් අහනවා ඉන්ටර්නෙට් ගැන. ඒකෙදි පාර්ට් එකකට වගේ එන්න පුළුවන් මෙන්න මේ LAN MAN WAN ගැන එහෙම පොඩි පාර්ට් එකකට එන්න පුළුවන්. එහෙනම් LAN MAN WAN ගැන හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ තියෙන්නේ කම්පියුටර් ටොපොලොජි. කම්පියුටර් නෙට්වර්ක් ටොපොලොජි ගැන තියෙන්නේ. මේකෙදි අපිට මේ නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන්. ඒක බිහි තමයි තියෙන්නේ. මොන ආකාරයකටද අපිට නෙට්වර්ක් එකක් හදාගන්න පුළුවන් කියලායි තියෙන්නේ. මේක බලාගෙන යන්න. මොකද මේ සමහර වෙලාවට ජාල අඳින්නත් වෙනවා.
ඒ කියන්නේ මොකක් හරි ගුණ සංසිද්ධියක් දීලා ජාලයක් අදින්න කියන එකට ගැලපෙන විදිහට. එතකොට මෙන්න මේ ටොපොලොජිස් ගැන අපි දැනගන්න ඕනේ. MCQ වලදී විතරම අහනවා මේ ටොපොලොජි ගැන. මේ සෙකන්ඩ් ලෙසන් එකෙන් MCQ වලට තමයි මේ ලෙසන් එක ගොඩක් වෙලාවට වැඩි බරක් දීලා තියෙන්නේ. MCQ පේපර් එකේ ප්‍රශ්න ගොඩාරියක් එන්නේ මෙන්න මේ 10 වසරේ සෙකන්ඩ් ලෙසන් එකේ. එහෙනම් මේක හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ තියෙන ජාලකරණයේ වාසි අවාසි මෙයා සෙකන්ඩ් පාර්ට් එකේ ලියන්න එනවා බලයි සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10ටත් එන අවස්ථා තියෙනවා. අර මං කිව්ව ලොකු ප්‍රශ්නයක් එනවා ඉන්ටර්නෙට් පාඩම සම්බන්ධ කරලා නැත්තම් තවර සොසයිටි එක සමාජයේ පාඩමකට සම්බන්ධ කරලා එනවා නෙට්වර්ක් ගැන අහන වෙලාවල් තියෙනවා. අන්න ඒ පාඩමේදී මේ ඔය නෙට්වර්ක් එක තියෙන වාසි අවාසි ඒ වගේ දේවල් අහන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පාඩම ගැන අපි කතා කරොත් මේ පාඩම තමයි මේ ගණන් පාර්ට් එකට තියෙන පාඩම. මේකෙදි දත්ත නිරූපණය කියලා අපි හඳුන්වනවා. මේකෙදි නම්බර් සිස්ටම් හතරක් ගැන කතා වෙනවා. ඩෙසිමල්, බයිනරි, ඔක්ටල්, හෙක්සඩෙසිමල් කියලා. ඒ හතර ගැනම දැනගෙන යන්න ඕනේ. ඒවයින් කන්වෙන්ෂන් තියෙනවා. අර එක එක කියන්නේ ඩෙසිමල් ඒවා බයිනරි කරන්න තියෙනවා. බයිනරි ඒවා ඩෙසිමල් කරන්න තියෙනවා. ඊපස්සේ ඩෙසිමල් ඒවා හෙක්සඩෙසිමල් කරන්න තියෙනවා. හෙක්සඩෙසිමල් ඔක්ටල් කරන්න තියෙනවා. ඒ වගේ එක එක කන්වෙන්ෂන් තියෙනවා. මෙන්න මේ පාඩමේ ඒව බලාගෙන යන්න ඕනේ. ගණන් හදලා යන්න. මේක එක සංඛ්‍යා පද්ධතියෙන් කොහොමද සංඛ්‍යා පද්ධතිය අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒවා අතර එක එක සංඛ්‍යා වලට මේවා කන්වර්ට් කරන්න කොහොමද කියන එක හොඳට බලාගෙන යන්න ඕනේ. MCQ වලදීත් අහනවා. ආයෙත් මේක අහන්න තමයි සෙකන්ඩ් පාර්ට් එකේ තියෙන පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ. ඒකෙදී අපිට සංඛ්‍යා දෙකක් විතර දීලා ඒගොල්ලෝ මොන හරි කන්වෙන්ෂන් ටිකක් දෙන්න පුළුවන්. ආයිත් මේකෙදී ඔයගොල්ලන්ට අනුදානය යොමු කරන්න තියෙන තැනක් තමයි නම්බර් සිස්ටම් වලට අමතරව මේකේ තියෙනවා කෝඩ්ස් වගේක්. ඒ කියන්නේ කේත ක්‍රම පරිගණකයේ භාවිත කරන කේත ක්‍රම වගේක් තියෙනවා. BCD, ASCII, Unicode අන්නේ විදිහට තියෙනවා. ABCD කියන්නේ ටිකක් තියෙනවා. ඒ ටික ගැන බලාගන්න. මේ BCD ගැන BCD, ASCII BCD වලට මොකක් හරි කොන සංඛ්‍යාවක් තියලා ගොඩක් අයට BCD වලට හරවන්න කියලා කියනවා. BCD වලට හරවද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ බලමුද සංඛ්‍යා 37 කියලා මේක BCD කරලා තියෙන්නේ. එතකොට 3යි 7යි වෙනම ලියාගෙන මේ එක සංඛ්‍යාවක් සංඛ්‍යා 4කින් දෙන්න ඕනේ. නේ? බයිනරි කරන්න ඕනේ සංඛ්‍යා 4ක් එන විදිහට. ද්විමේ සංඛ්‍යාව හරවන්න ඕනේ සංඛ්‍යා 4ක් එන විදිහට. ඒ කියන්නේ 3 ද්විමේ සංඛ්‍යාවක් කරාම 1යි එකනේ. ඉස්සරහින් බින් දෙකක් දාලා ඒක සංඛ්‍යා 4කින් පෙන්නන්න ඕනේ. නැත්නම් මේක වැරදි ලකුණු දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම BCD වලදී එක් සංඛ්‍යාවක් සංඛ්‍යා 4කින් පෙන්නන්න ඕනේ. ඉතින් BCD ගැන හොඳට බලාගෙන යන්න. ආයෙත් ඔයාලගේ අවධානය යොමු කරන එකක් තමයි ASCII. මේ ASCII කියන එකත් එනවා MCQ වලදී මොකක් හරි දීලා මේ වචනයක් හරි නැත්නම් අකුරක් හරි දීලා ඒ අකුරක් හරි මොකක් හරි දීලා එහෙනම් ඊ අකුරේ තියෙන ASCII කෝඩ් එක මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒකත් අර වගේමයි BCD වලට මේ ASCII වෙනස් වෙන්නේ. ASCII වල දැන් S අකුරට කියනවා අපි S අකුර සමාන කරනවා 83 කියලා. එහෙනම් මේක ASCII වලට හරවද්දී සංඛ්‍යා 7ක් එන විදිහට මෙන්න මේ විදිහට දෙන්න පුළුවන් අපිට S එක. දැන් A කියන සංඛ්‍යාව A කියන අකුර දීලා අපිට කියන්න පුළුවන් A කියන්නේ 65 නම් D කියන්නේ D කියන සංඛ්‍යාවට අදාළ ASCII කෝඩ් එක ලියන්න කියලා.
නැත්නම් x කෝඩ් එක හොයන්න කියලා MCQ එක දෙන්න පුළුවන්. ඒතර a කියන්නේ 65 නම් D කියන්නේ 66 67 68 68ට තමයි අපි D කියන්නේ. එතකොට 68ට තමයි අපි D කියන්නේ. එතකොට අපිට 68 බයිනරි වලට හරවලා ඒක සංඛ්‍යා 8ක් තියෙන විදිහට හදාගන්න පුළුවන්. 7ක් තියෙන විදිහට හදාගන්න පුළුවන්. සංඛ්‍යා කියන්නේ ඉස්සරහින් සංඛ්‍යාවක් නැත්තම් බිංදුවක් දාලා සංඛ්‍යා 7ක් තියෙන විදිහට හදාගන්න පුළුවන්. හදලා එන්නේ ඒ කෝඩ් එක දෙන්නයි තියෙන්නේ ASCII වල. ඊට පස්සේ EBCDIC තියෙනවා. මේ EBCDIC වලින් නම් ගණන් අහන්නේ නැහැ. නිකන් බලන්න යන්න EBCDIC කියන්නේ මොකක්ද? Unicode කියන්නේ මොකක්ද කියලා. BCD ගැනයි ASCII ගැනයි වැඩි අවධානයක් ඔයගොල්ලෝ යොමු කරන්න. ඒ දෙකෙන් ගණන් හදන්න බලාගෙන යන්න. ඊට පස්සේ තියෙනවා හතරවෙනි පාඩම. හතරවෙනි පාඩම logic gates. logic gates පාඩමේදී මේකෙන් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට එන්නේ MCQ වල ප්‍රශ්නයක් දෙකක් එන්න පුළුවන් logic gates වලින් ප්‍රශ්න දෙක තුනක් එන්න පුළුවන්. ඒ වගේම මේකත් යන්නේ ගොඩක් වෙලාවට අර second part එකේ තියෙන අනිවාර්ය ප්‍රශ්න 10යි තියෙන්නේ. අන්න එතනදී අනිවාර්යෙන්ම logic gates වලින් ප්‍රශ්නයක් එනවා. ඒ ටිකට තමයි logic gates ගොඩක් ඕන වෙන්නේ. logic gates හොඳට බලාගෙන යන්න මේක පාඩමක්. මේ හැම ගේට් එකක් ගැනම හොඳට බලාගෙන යන්න. මේවා ගේට් අඳින්න එහෙම තිබ්බොත් හරියට අඳින්න. ඒ වගේම මේ ඇඳලා ඒ අවුට්පුට් හරියට නම් කරන්න භාග තියන්න එපා. truth table නැත්නම් සත්‍යතා වගු අඳිද්දි හරියට ඉන්පුට් එක නම් කරන්න. සත්‍යතා වගු ඇඳ ගන්න බැරි නම් ඒ කියන්නේ ඔයාලට හරියටම අවුට්පුට් එක නේද මේක හදාගන්න බැරි නම් කමක් නැහැ. වගුව අඳින්න හරියට ඔයාලට පුළුවන් ටික කරන්න. වගුව ඇඳලා ආදාන ටික නම් කරලා ඉතින් ඉන්පුට් ටික නම් කරලා ඊට පස්සේ අර එක බිංදුව අර එහෙම දාන්න අපි ඉන්පුට් ටික අවස්ථා ටික ඒ අවස්ථා ටික හරියට දාලා ඒ පුළුවන් ටික කරන්න. මොකද වගුව හරියට ඇඳලා අවුට්පුට් වැරදුනත් සමහරවිට ලකුණක් විතර දෙන්න පුළුවන්. ලකුණක් දෙකක් විතර දෙන්න පුළුවන් කොටස් වලට ලකුණු දෙද්දි. ඒ නිසා truth table එකක් අඳින්න කිව්වොත් නැත්නම් සත්‍යතා වගුවක් අඳින්න කිව්වොත් Taman දන්න ටික හරියට කරන්න. හරියට ඉන්පුට් ටික නම් කරලා අවස්ථා ටික නම් කරලා ඒ ටික හරි කරලා තියන්න ලකුණක් ගන්න පුළුවන් වෙයි. මේ ටික හොඳට බලාගෙන යන්න මේ වර්ග ටික ගැන. මේ වයින් ප්‍රශ්න අහනවා MCQ එකේදී නැත්තම් අහන්න පුළුවන් second paper එකේ first part එක අර අනිවාර්ය ප්‍රශ්න 10 දී මේකෙන් ගොඩක් දාට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. පස්වෙනි පාඩම ඊට පස්සේ අපේ තියෙන operating system. මේකෙන් මේ පාඩම ගොඩාක් ඕන පාඩමක් නෙවෙයි. ගොඩාරියක් ප්‍රශ්න අහන්නේ නැහැ මේ පාඩමෙන්. අර second lesson එක වගේ ගොඩාරියක් ප්‍රශ්න අහන පාඩමක් නෙවෙයි මේක. හැබැයි මෙන්න මේ ටික තියෙන්නේ. මේක හොඳට බලාගෙන යන්න මේ මෘදුකාංග වර්ග ටික. මේක නම් හොඳට බලාගෙන යන්න මේ මෘදුකාංග වර්ග ටික. ඒකේ පද්ධති මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? දුම් මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? එතකොට මේ කොටස් තුනකට පද්ධති මෘදුකාංග බෙදෙන්නේ ඒවා මොනවද? අන්න මේ chart එක හොඳට බලාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් මේ පාඩම ගැන. ආයිත් මේකෙදි අවධානය යොමු කරන ඕන තැනක් තමයි මෙන්න මේ මෙහෙයුම් පද්ධති වර්ග ටිකයි මෙන්න මේ ඔය Ubuntu Android අන්නේ මෙහෙයුම් පද්ධති වර්ග ටිකයි මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. ඒක පරිශීලක, බහුපරිශීලක, බහුකාර්ය, තත්ත්වකාල අන්නේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණයයි. අන්න ඒ දෙකත් අවධානය යොමු කරන තැන් දෙකක්. ඒතකොට තැන් තුනක් ගැන දැන් මම කතා කරා. අර chart එක මෙහෙයුම් පද්ධති වර්ග ගැන, මෙහෙයුම් පද්ධති වර්ගීකරණය ගැන ඔයගොල්ලන් අවධානය යොමු කරන්න. මේවා MCQ වලටයි second part එකේ එන්න පුළුවන් ප්‍රශ්න. ආයිත් තියෙනවා තැන මෙන්න මේ මෙහෙයුම් පද්ධතියේ සේවා ගැන පොඩ්ඩක් බලාගෙන යන්න.
මෙන්න මේ MCQ වලදී මම ගොඩක් දැකලා තියෙන තරක් මෙන්න මේක. මෙන්න මේ පරිගණක පද්ධතියක දෘඩාංග පාලනය කිරීම කියන එක තමයි. එහෙම පද්ධතිය කරන සේවාවල මෙන්න මේ ටික හොඳට බලාගෙන යන්න මේවත් එක්ක වෙන වෙන සේවාවන් දාලා MCQ හදලා අහනවා මෙතනින් සේවාවක් නොවන්නේ මොනවද සේවාවක් වන්නේ මොනවද අන්න ඒ වගේ අහනවා. ඒක ටිකක් බලාගෙන යන්න. මේ ලොකු විස්තර ඕනේ නැහැ. ලොකු විස්තර පාඩම් කරගන්න ඕනේ. ඒ ලොකුවට ඔයගොල්ලෝගේ අවධානය දෙන්න ඕනේ නැහැ මේ වෙලාවේ. අර හෙඩින්ග්ස් ටික බලාගත්තම හරි සේවාවන් වල. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්ටර්ෆේස් එක වර්ග දෙකක් තියෙන අන්නේ දෙකේ වෙනස්කම් ටික බලාගෙන යන්න. අන්න මෙන්න මේකත් වැදගත් වෙනවා. GUI නැත්නම් graphical user interface එක තියෙන ප්‍රධාන සංඝටක හතර මොනවද කියලා අහපු වෙලාවල් මම ගොඩාක් දැකලා තිනවා. එතකොට graphical user interface එක තියෙන ප්‍රධාන සංඝටක හතර තමයි මේ Vim කියලා අපි කෙටි නමකින් හඳුන්වනවා. මේ මුල් ලකුණු ටික අරගෙන Windows icons menus pointers කවුළු නිරූපක මෙනු දක්වන මෙන්න මේ හතර. ඒ හතර මොනවද කියලා මම කියාගෙන යන්න ලියන්න එනවා. ඉරි ගහන්නත් එනවා සමහර වෙලාවට. ආයිත් මෙන්න මේ වචන ටික තියෙන පංගු බෙදීම ආකෘතිකරණය ප්‍රතිභාගීකරණය මේ ඔක්කොම ඕනේ මේ වචන වලින් මොකද්ද නිකන් ඔළුවේ අයිඩියා එකක් තියාගන්න මේ පංගු බෙදීම කියන්නේ පාර්ටිෂනින් කියන්නේ මොකක්ද ෆෝමැටින් කියන්නේ මොකක්ද ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් තියාගන්න. පාර්ටිෂනින් කියනකොට අපි කම්පියුටර් එකක් ගත්තට පස්සේ ඒක C කියන hard disk එක C කියන කොටස විදිහටයි අපිට තියෙන්නේ. කියන්නේ C එකක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක D E F විදිහට අපිට ඕන විදිහට පාර්ටිෂනින් කරගන්න පුළුවන්. මේක hard disk එක අර කඩලා කරන දෙයක් නෙමෙයි. ඇත්තටම කඩලා කරන දෙයක් නෙමෙයි. මේක logically අපි පරිගණකයේ ඔස්සේ කරගන්න දෙයක්. මෙන්න මේ පාර්ටිෂනින් කියන්නේ ඒ විදිහට මේ hard disk එක පංගු කරගන්න පුළුවන්. C D E F වගේ කොටස් වලට අපිට ඕන විදිහට පංගු කරගන්න පුළුවන්. අන්න ඒක තමයි පංගු බෙදීම නැත්නම් පාර්ටිෂනින් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ පාර්ටිෂනින් කරගත්ත පළියට අපිට මේක පාවිච්චි කරන්න බෑ. මේකේ දත්ත තැම්පත් කරන්න පුළුවන් විදිහට මේක හදාගන්න ඕනේ. එතකොට මේ පාර්ටිෂනින් කරාට පස්සේ දත්ත තැම්පත් කරන්න පුළුවන් විදිහට මේක හැඩගස්ස ගන්න විදිහට අපි කියනවා ආකෘතිකරණය කියලා. නැත්නම් formatting, disk formatting කියලා කියනවා. එතකොට ප්‍රතිභාගීකරණය කියන්නේ මේ hard disk දැන් කොටස් වලට පංගු බෙදිලා මේකේ දත් තැන්පත් කරන්න පුළුවන් විදිහට මේ කොටස් වලට බෙදිලා එහෙමනේ තියෙන්නේ. එතකොට අපි මොන හරි දත්තයක් සේව් කරද්දී මේක hard disk එකේ තැන් තැන විසිරිලා සේව් වෙන්න පුළුවන්. මම ප්‍රූෆ් එකකින් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට දැන් පාර්ටිෂනින් කරගත්තට පස්සේ මේ වගේ බෙදලා තියෙන්නේ. අපි මොකක් හරි සේව් කරගද්දී මේ විදිහට බෙදිලා මේක තියෙන්න පුළුවන්. සේව් කරද්දී මේ එක තැන් වල මේක සේව් වෙන්න පුළුවන්. මේ විතරක් දාලා තියෙන්නේ මේ එක තැන් වල මේක සේව් වෙලා තියෙන්නේ. ප්‍රතිභාගීකරණ නැත්නම් ඩිෆ්‍රැග්මන්ටේෂන් කරනවා කියලා කියන්නේ මේ විදිහට තැන් වල සේව් වෙලා තියෙන ඒවා එක තැනක එක පේරියට මෙන්න මේ වගේ සේව් වෙලා තියෙනවා. එතකොට අපිට hard disk එකේ ඉඩ අවුරව ගන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා මේ ඩිෆ්‍රැග්මන්ටේෂන් එකේ. අන්නේ වචන තුන ගැන පොඩි අයිඩියා එකක් තියාගෙන යන්න. ඒවත් අහන වෙලාවල් තියෙනවා. මේව නම් වැඩි අහන්න නැහැ. චරම එන දේවල් නෙමෙයි. අර ටික ගැන වැඩි අවධානයක් ඔයගොල්ලෝ මේ වෙලාවේ දීලා බලාගෙන යන්න. ඊට පස්සේ අපිට 6 වදන් සැකසීම වර්ඩ් වලින් ඉඳන් දිගටම ඊට පස්සේ 6 7 8 9 කියන ලෙසන්ස් වල තියෙන්නේ ප්‍රැක්ටිකල් ලෙසන්ස් ටික. වර්ඩ් වලින් ලොකු ප්‍රශ්නයක් වර්ඩ් වලින් PowerPoint වලින් සාමාන්‍ය ලොකු ප්‍රශ්න දෙකක් එන්නේ නැහැ. මෙච්චර කාලෙකට නම් එහෙම ලොකු ප්‍රශ්න දෙකක් ඇවිත් නැහැ. ඔයගොල්ලෝ එකක් නැහැ කියලා හිතනවා. හැබැයි මේක බලාගෙන යන්න වෙනවා. මොකද මේ වදන් සැකසීම් word processing software එකේ මෙන්න මේ tools ටික තියෙන්නේ. මෙන්න මේ tools ටික නිතරම ප්‍රශ්න අහනවා. MCQ වලදීත් අහන්න පුළුවන් මේ tools ගැන. ඒ වගේම අර second part එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ
අන්න ඒකෙදිත් මේ මොකක් හරි වාක්‍යයක් හරි ඡේදයක් හරි මොකක් හරි දීලා ඒකේ මොන හරි වෙනස්කම් ටිකක් කරලා ඊට පස්සේ මේකට භාවිත කරපු word processing වල tools මොනවද කියලා අහන්න පුළුවන්. එහෙනම් මේ tools වලින් වෙන වැඩේ මොකක්ද කියලා හරියට බලාගෙන යන්න මේ tools ටික වැදගත් වෙනවා. ආයි මේක තියෙනවා shortcut keys ටික. අන්නේ shortcut keys ටිකත් බලාගෙන යන්න. වල පොත පෙළද්දිම හවුවේ shortcut keys ටික බලාගෙන යන්න. කෙනෙක් control C control V ඒක shortcut key එකෙන් මොකද්ද වෙන්නේ කියන එක බලාගෙන යන්න. විද්‍යුත් පැතුරුම්පත් නැත්නම් Excel මේකේ නම් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් එනවා. මේක හොඳට බලාගෙන යන්න. මේකේ තියෙන functions ගැන බලාගෙන යන්න. එතකොට functions ගැනයි formula ගැනයි බලාගෙන යන්න. formula එකක් කියන්නේ අපි මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන මෙන්න මේවා සූත්‍ර නැත්නම් formulas කියලා අපි හඳුන්වනවා. එතකොට Excel වලදී මේවා මෙන්න විදිහක් තියෙනවා. මෙන්න මෙතන Excel වලදී අපි හැමතිස්සෙම ගන්නෙ මේ cells වල නම් ගන්නෙ. එතකොට දැන් මේක බලන්න අපිට මේ ඍජු කොණාශ්‍රය දිගයි පළලයි දිලා තියෙනවා. පරිමිතිය ගන්න ඕන නම් මේක 4ක් කෙනෙක්. දිගේව 2යි පළලේව 2 එකතු වෙන්න ඕනේ. ඒ බලන්න සමානයි A2 A2 B2 B2. එතකොට මේ හතර එකතු වෙලා තිනවා. අපි අරගෙන තියෙන 45 24 එහෙම නෙමෙයි අරන් තියෙන්නේ. කෙලින්ම මේ සෙල් එකේ නමයි අරන් තියෙන්නේ. එතකොට මේ සමාන ලකුණු ඉස්සරහින් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සෙල් එකේ නම් ටික තියෙන්න ඕනේ. ඒව අතර එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම වගේ තියෙනවා නම් අන්න ඒවට තමයි අපි කියන්නේ formulas කියලා කියන්නේ. නැත්නම් සූත්‍ර කියලා හඳුන්වන්නේ. එතකොට අනිත් තමයි ෆන්ක්ෂන් නැත්නම් ශ්‍රිත. ශ්‍රිත කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ තියෙන අපිට මේකෙදි ඉගෙන ගන්න තියෙන ප්‍රධානම ශ්‍රිත ටික සම් එක, ඇවරේජ් එක, මැක්ස් එක, මින් එක, කවුන්ට් එක. මේකෙදි ඔයාලට පේනවා ඇති ශ්‍රිතයක් අපි ලියද්දී ඒකෙදි ඉස්සරහට සමාන ලකුණු අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට සමානයි මැක්ස් කියලා වරහන් ඇතුලේ අපිට ඕන සෙල් ටික හරි නැත්නම් සෙල් රේන්ජ් එක හරි දෙන්න පුළුවන් නේ. මෙතන දිය තියෙන සෙල් ටික. A1 කියන සෙල් එකයි B2 කියන සෙල් එකයි C1 කියන සෙල් එකයි A3 අතරින් මැක්ස් වැඩිම එක තමයි තෝරන්න තියෙන්නේ. මෙතන දිය තියෙනවා මැක්ස් කියලා A1 C1 කියලා කෙලින්ම රේන්ජ් එක දීලා තියෙනවා. A1 ඉඳන් C1 වෙනකම් තියෙන සෙල්ස් ටිකේ වැඩිම ලකුණ ගන්න ඕනේ. දැන් ඔයාලට තියෙන ෆෝමියුලා එකයි ෆන්ක්ෂන් එකයි නැත්නම් සූත්‍රය එකයි ශ්‍රිතය එකයි වෙනස. සූත්‍රයකදී මේ වගේ මැක්ස් සම් මේ වගේ වචන භාවිතා වෙන්නේ නැහැ. සෙල් නේම් එකත් එක්ක දන් ලකුණු වැඩි කිරීම බෙදීම් අන්න ඒ වගේ දේවල් තමයි භාවිතා වෙන්නේ. එතකොට ශ්‍රිතයකදී මැක්ස් මින් එතකොට සම් ඇවරේජ් කවුන්ට් වගේ වචන භාවිතා වෙනවා. මේක තමයි මේ දෙකේ වෙනස. මම තියාගන්න මේ පාඩමෙන් අනිවාර්ය ලොකු ප්‍රශ්නයක් එනවා. එතකොට සූත්‍රයක් ලියන්න කිව්වත් ශ්‍රිතයක් ලියන්න කිව්වත් අනිවාර්යෙන්ම ඉස්සරහින් සමාන ලකුණු දාන්න ඕනේ. හරියට සෙල් නේම් ලියන්න ඕනේ, සෙල් ඇඩ්‍රස් එක ලියන්න ඕනේ. ඉස්සරහින් සමාන ලකුණු දාන්න නැතුව නිකම්ම සූත්‍රයක් හරි ශ්‍රිතයක් ලියුවොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම සමාන ලකුණු තියෙන්නම ඕනේ. ඒකේ ශ්‍රිත ගැනයි සූත්‍ර ගැනයි හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ ඩොලර් මාක් එක දාන හැටි බලාගෙන යන්න. ඩොලර් මාක් එක දාන හැටි පොඩ්ඩක් බලාගෙන යන්න. ඒකෙදි
ඩොලර් මාර්ක් සාමාන්‍යයෙන් යොදාගන්නේ ඇබ්සලූට් කරන්න නැත්නම් සෙල් එකක් ලොක් කරගන්න අපි යොදා ගන්නවා. ඒ කියන්නේ නම් පොඩක් උදාහරණයක් පෙන්නන්නම්. දැන් බලන්න මෙන්න මෙහෙම. පැන්සල් ප්‍රමාණය පැන්සලක මිල. දැන් මේ පැන්සල් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ පැන්සලක මිල. වටිනාකම හොයන්න එක පැන්සලක් 10යි නම් දෙකක් හොයන්න ඕන නම් දෙක වැඩි වෙන්න ඕනේ 10න්. එතකොට මෙන්න මෙතන 20 කියලා එන්න නා. හොඳ. එතකොට එක වැඩි වෙන්න ඕනේ 10න්. මෙතන තියෙන මේවා ගන්න. ඊට පස්සේ දෙක වැඩි වෙන්න ඕනේ 10න්. තුන වැඩි වෙන්න ඕනේ 10න්. හතර වැඩි වෙන්න ඕනේ 10න්. පහ වැඩි වෙන්න ඕනේ. මේ වගේ තනි සෙල් එකක් මෙහෙම ඉන්නවනම් එයාත් එක්ක මොකක් හරි කැල්කියුලේෂන් එකක් මේ විදිහට සෙල් ගණනාවක් කරන්න ඕන නම් අපි ඇබ්සලූට් කරන්න එක ඩොලර් මාර්ක් එක දාගන්නවා. මෙතනදී දැන් සාමාන්‍යයෙන් මේක ගන්න මේ විදිහටනේ සමානයි A2 වැඩි කරන් තිනවා B2 වලින්. එතකොට අපිට එනවා මෙන්න මේ සංඛ්‍යාව. C2 වල එනවා වටිනාකම. දැන් මේක ෆිල් හැන්ඩල් කරන් ගියාම කරා මෙහෙම අර අපි මේ ඇදගෙන යන්නේ කර්සර් එක තියලා ෆිල් හැන්ඩල් කරන් ගියාම ඔටෝම මේ ටික ෆිල් වෙනවනේ. හැබැයි මේකෙදි එම ඔටෝ ෆිල් වෙන්නේ නැහැ. මොකද එතකොට දෙවෙනි එකේදී වැඩි වෙන්නේ මේ දෙකත් එක්ක මෙන්න මෙතන තියෙන හිස් සෙල් එක. හිස් සෙල් එක වැඩි වෙන්නේ. එහෙම වුණාම හිස් සෙල් එකක් වඩිනවා කියලා මෙතන අගයක් එන්න බෑනේ. අන්න ඒ නිසා අපි කරන්නේ මෙන්න මේ දෙකත් එක්ක මෙන්න මේ B2 කියන කෙනාම වැඩි කරනවා. එතකොට A2 වැඩි වෙන්න ඕනේ මේ B2 A3 කියන කෙනා දැන් දෙක කියන කෙනා A3 නේ A3 වැඩි වෙන්න ඕනේ B2 ගෙන්. හැබැයි ඕක අපිට නිතර මෙතන ටයිප් කරලා දෙන්න බෑනේ. ඒ නිසා අපි මේ B2 කියන කෙනාව ඇබ්සලූට් කරනවා ඩොලර් මාර්ක් එකක් දාලා. මේක තමයි ඔයගොල්ලන්ට නිතරම දෙන්නේ. එතකොට මේක මේ විදිහට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. සමානයි A2 වැඩි කිරීම B2. මේ 2 කියන කෙනා දෙවනිය. මේ දෙක කියන රෝ එක තමයි ඇබ්සලූට් කරන්න ඕනේ. හැබැයි මෙතනදි මම කියනවා ඔයගොල්ලන්ට විභාගෙදී මේ වගේ එකක් තනි සෙල් එකක් දීලා යත් එක මේ වගේ කැල්කියුලේෂන් කරන්න තිබ්බොත් ඔයාලට එකපාරට හිතා ගන්න බෑනේ මෙතන දෙකද ඇබ්සලූට් කරන්නේ නැත්නම් B කියන කෙනාද ඇබ්සලූට් කරන්නේ කියලා. ඒ නිසා හොඳම දේ ඔයාලා මේ B ඉස්සරහට දාන්න ඩොලර් මාර්ක් එක මේ වගේ මෙයාත් දැම්ම වගේම B ඉස්සරහට දාන්න මේ මෙතන දෙක ඉස්සරහට දාන්න. તો ඩොලර් මාර්ක් දෙකක් දාලා මේ B එකයි 2 එකයි දෙකම ඇබ්සලූට් කරන්න කිසිම වැරද්දක් නැහැ. එහෙම කරාම ඔයගොල්ලෝගේ හිතලත් සැටිස් වැරදි නෑ කියලා දන්නවා. හරියටම මොකක්ද වෙන්නේ කියලා අපිට හිතා ගන්න බැරුණාම අන්න ඒ විදිහට දෙකම ඇබ්සලූට් කරලා උත්තරේ ගන්න. ඒක වැරද්දක් නෑ. ඒක තමයි මේ පාඩමෙන් කියන්න තියෙන. ආයි මේ charts ගැන chart වල නම් ටිකක් දැනගන්න. මොකද ඔයගොල්ලෝගේ අර Excel ගැන අහන ලොකු ප්‍රශ්නේදී ඒකෙදි මේ අන්තිමට අහනවා සංසන්දනය කරන්න හොඳ chart දෙකක් ලියන්න නම් දෙකක් ලියන්න අන්න ඒ වගේ අහනවා. ඉතින් chart වල නම් දෙක තුනක් මම තියාගෙන යන්න. chapter 8 එක ඊට පස්සේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික සම්මාපන ප්‍රසන්ටේෂන්. මේ පාඩම නම් ගොඩක් විස්තර වෙන්නේ නැහැ. මේකෙදි ඔයගොල්ලෝ අවධානය යොමු කරගෙන යන්න. මේ ප්‍රසන්ටේෂන් එක තියෙන්න ඕනේ මෙන්න මේ ගුණාත්මක ලක්ෂණ ටික පොඩ්ඩක් බලාගෙන යන්න. මේ ලොකු දිග මේ දේවල් මම තියාගන්න ඕනේ නැහැ. මේ මූලික කරලා තියෙන පොයින්ට්ස් ටික තියෙන්නේ. ඒ ටික බලාගෙන යන්න. ආයි බලන්න මේකේ අර views ටිකක් තියෙන අනිමේටි. මෙන්න මේ views ටික මොනවද කියලා පොඩ්ඩක් බලාගෙන යන්න. views හතරක් තියෙනවා. ඒ හතර ගැන පොඩ්ඩක් කියවගෙන යන්න. ඒක තමයි මේක තියෙන්නේ ලොකුවට වෙන පාඩම් වෙන නම් අහන්න නැහැ මේකේ. ලොකු දේවල් අහන්න නැහැ මේකේ. ආයි මේකේ shortcut keys වගේක් තියෙනවා. control එකත් එක්ක n දුන්නොත් අපිට අලුත් presentation එකක් ගන්න පුළුවන්. හැබැයි නිතරම අහන දේ තමයි අලුත් slide එකක් ගන්න මොකද්ද අපි භාවිතා කරන shortcut key එක කියලා. අලුත් slide එකක් ගන්න අපි භාවිතා කරන shortcut key එක තමයි control M.
n එක නෙමෙයි m එක. m. ඒ දෙක මතක තියාගන්න. අලුත්ම ප්‍රසන්ටේෂන් එකක් ඕන නම් control n එක. අලුත්ම ස්ලයිඩ් එකක් ඕන නම් control m කියන එක. අන්න ඒ දෙක මතක තියාගෙන යන්න. ආයෙත් මේකේ ෂෝට්කට් කී වලදී ප්‍රසන්ටේෂන් එකක් පෙන්නන්න අපි ගන්න ෂෝට්කට් කී එක එන් ස්ලයිඩ් ෂෝ view එක දාන්න පුළුවන් F5 කියන එකෙන්. දැන් ස්ලයිඩ් ෂෝ එකක් කර කර ඉද්දී අපිට අපේ ස්ක්‍රීන් එක බ්ලැක් කරගන්න ඕන නම් කියන්නේ දුර කරගන්න ඕන නම් B කියන එක දෙන්න පුළුවන් අපිට මේ කීබෝඩ් එකේ B කියන එක දෙනවා. අපි මේක සුදු කරගන්න ඕන නම් white W කියන එක දෙන්න පුළුවන්. අන්න ඒවා තමයි මෙතන තියෙන ෂෝට්කට් කීස් ටික ඒක බලාගෙන යන්න. ඊට පස්සේ chapter 9 එක database දත් සමුදාය මේක නම් අනිවාර්ය ප්‍රශ්නයක් කරනවා මේකත් excel උයි මේකයි තමයි practical වලදී අනිවාර්ය ප්‍රශ්න 10 වසරෙන් මේක හොඳට බලාගෙන යන්න. මේකෙදි database එක කියන්නේ මොකක්ද? ඒතකොට මේක තියෙන වර්ග දෙක මොකක්ද? කියන්නේ අත්තිරු එකයි ඉලෙක්ට්‍රොනික එකයි මේවා තියෙන වෙනස්කම් මොනවද? එතකොට field කියන්නේ මොනවද? record කියන්නේ මොනවද? අන්න ඒ වගේ primary key එක කියන්නේ මොකද්ද? foreign key එක කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ ඒ ටික බලාගෙන යන්න. දැන් මම නිකන් ඔයගොල්ලෝ පොඩ්ඩක් පෙන්නගෙන යන්නම්. මේ වගුව ගන්නකෝ. මෙන්න මේ වගුවත් පොඩ්ඩක් බලමු. ඇතුළත් වීමේ ලේඛනය කියන වගුව මම ගන්නවා. මේකෙදි field තියෙනවා 1යි 2යි 3යි 4යි. කිසුවාගේ නම, පොතේ නම, ලබාගත් දිනය, වාර්ධියුත් දිනය අන්න ඒවට අපි කියනවා fields කියලා. එතකොට මේකේ records උත් තියෙනවා 4ක්. මෙන්න මේ ෆිරෝස්ලා රෆික් කියන කෙනාගේ තියෙන්නේ මෙන්න මේක. මේක record එකක්. ඒ වගේ record 1යි 2යි 3යි 4ක් තියෙනවා. එතකොට වගුවක මේ පැත්තට තියෙන ඒවට කියනවා අපි ශේෂ්ත්‍ර. එතන ශේෂ්ත්‍ර 4යි 2යි 3යි 4යි. records උත් මේකේ 1යි 2යි 3යි 4යි මේ උඩේ ගන්නේ නැහැ. ඒවා MCQ වලදී අහනවා මේ වගේ මොකද වගුවක් දීලා මේකේ field කීයක් තියෙනවද? records කීයක් තියෙනවද? නැත්නම් ශේෂ්ත්‍ර කීයක් තියෙනවද? record කීයක් තියෙනවද කියලා අහනවා MCQ වලදී. second tape එකේ නම් ඔයගොල්ලන්ට මොකක් හරි ලොකු වග තුනක් සාමාන්‍ය වග තුනක් විතර සම්බන්ධ කරලා relational database එකක් දීලා ඒකෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඒ වගේ අපි කරලා තියෙනවා. මම කලින් වීඩියෝ එකක් තියෙනවා access ගැන. ඒකකුත් තියෙනවා database ප්‍රශ්න review එකකුත් තියෙනවා. ඒක ටිකක් බලාගෙන යන්න. database අනිවාර්යයෙන්ම එනවා. ලකුණු ගන්න පුළුවන් පාඩමක්. ඒ වීඩියෝ එකේ පැහැදිලිවම තියෙනවා මේ කොහොමද ප්‍රශ්න වලට මේකේ උත්තර ලියන්නේ කියලා. ඒක බලාගෙන යන්න. මොකද මේකන දැන් අද කතා කරන්න බෑ මේ ලොකු පාඩමක් හින්දා. primary key එක කියන්නේ මොකද්ද? එතකොට foreign key එක කියන්නේ මොකක්ද? අන්න ඒක බලාගෙන යන්න. මේ දෙකේ වෙනස්කම් බලාගෙන යන්න. ඊට පස්සේ මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලාගෙන යන්න. අන්තිමට මේක කියන්න තියෙන්නේ මේ database ප්‍රශ්නේ database ප්‍රශ්නේ අන්තිමටම අහන උඩක් වෙලාවට අපි මේ හදාගත්ත database එකක් එක්ක අපිට email එකක් විදිහට කාට හරි යවන්න ඕනේ නැත්නම් මේක print out එකක් ගන්න ඕනේ. එහෙනම් භාවිත කරන option එක මොකක්ද කියලා යහන්නේ. එතකොට අපිට අපේ database එකක් email එකක් විදිහට database එකේ තියෙන මොන හරි දෙයක් email එකක් විදිහට attachment කරලා attachment එක විදිහට යවන්න හරි නැත්නම් print out එකක් හරි ගන්න ඕන නම් භාවිත කරන්නේ report කියන option එකයි. ඒක මතක තියාගන්න. report කියලා තියෙන option එකක් තමයි භාවිත කරන්නේ. ඔය ටික තමයි ඔයාලගේ 10 වසර පාඩමේ පොතෙන් බලා ගන්න තියෙන්නේ. මේ ටික අපිට අග්ගාලා 11 වසර පොත ගැන පොඩක් බලමු. හරි. ඔයාලා 11 වසර පාඩම ගැන පොඩ්ඩක් කතා කරොත් ඒකේ පළවෙනි පාඩම තියෙන ගැටලු විසඳීමේ ක්‍රමලේඛ ලිවීම. මේකෙදි flow chart එකක් කියන්නේ මොකක්ද? pseudocode එකක් කියන්නේ මොකක්ද? එතකොට මේක ප්‍රෝග්‍රෑමින් පැත්තෙන් පරිගණකයෙන් කොහොමද මේ වගේ කෝඩ් එකක් කරගන්නේ වගේ ලොකු පාඩමක් මේක. මේකෙන් MCQ ප්‍රශ්නකුත් අහනවා. අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නකුත් අහනවා මේකෙන්.
ඉතින් MCQ ප්‍රශ්න ටික කොහොම හරි කරගන්න බලන්න. මම නම් කියන්නේ ලොකු ප්‍රශ්නේ ඔයාලා රිස්ක් එකක් ගන්න එපා ඒක තෝරගෙන. ඊට වඩා ලේසි ප්‍රශ්න ඕන තරම් සෙකන්ඩ් පාර්ට් එකේ තියෙනවා ලොකු ප්‍රශ්න. ඒව කරන්න. මේකෙන් කරලා රිස්ක් එකක් බොරුවට ගන්න එපා. මේකේ තියෙන MCQ ටික පුළුවන් තරම් කරගන්න බලන්න. එහෙම නැතුව සෙකන්ඩ් පාර්ට් එකක ලියන්න හදන්න එපා. ඊට වඩා ලේසි ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ මේකෙදි ෆ්ලෝ chart අඳින්න තියෙනවා. මේ වගේ භාවිතා කරන එක ලූප්ස් අරක තියෙන ඉතින් ලොකු පාඩමක් මේක. මේ වගේ සමරි එකකින් කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. මේ වෙලාවේ හැටියට ටයිම් මැනේජ්මන්ට් කරලා දැන් පොඩි වෙලාවක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ වෙලාවෙදි කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේක සාමාන්‍යයෙන් නිකන් බලාගෙන ටක් ටක් මේක තියෙන ෆ්ලෝ chart එක විතර බලාගෙන ගිහිල්ලා ඒ ලූප්ස් ටික පොඩක් බලාගෙන ගිහිල්ලා MCQ ටික කොට දාගන්න බලන්න. ලොකු ප්‍රශ්න වලට දාන්න එපා. කරනවා ගොඩක් වෙලා යන ලොකු පාඩමක් මේක. මේක කරගත්තේ නැහැ කියලා ඔයගොල්ලන්ට එකක් ගන්න බැරි කමක් වෙන්නේ නැහැ. මේක නැතුව එකක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙනවා දෙවැනි පාඩම තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. මේක හරියම ලේසි පාඩමක්. පාඩම් කරන්නයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේක හොඳට පාඩම් කරන් යන්න මේකෙන් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සම්පූර්ණ ලකුණු ටික මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ පාඩම හොඳට බලාගෙන යන්න. මේකෙදි අවධානය යොමු කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මේක සම්පූර්ණයෙන් බලාගෙන යන්න මේක ලොකු පාඩමක් නෙමෙයි. මේ වගේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා බලාගෙන යන්න හොඳට. ඊට පස්සේ බලාගෙන යන්න මේ දෙකේ වෙනස. ඊට පස්සේ මේ තියෙන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මේ පියවර 6 අනිවාර්යෙන් බලාගෙන යන්න හොඳට මතක තියාගන්න. මේ පියවර 6න් ප්‍රශ්න එනවා. දෙවෙනි පාඩමේ දෙවෙනි පේපර් එකේ ඔයගොල්ලන්ට මේකෙන් ප්‍රශ්න එනවා. එක්ක අවස්ථා ටිකක් දීලා මොන මොන පියවරටද මේක සම්බන්ධ වෙන්නේ කියලා පියවර ටික ලියන්න දෙයි. නැත්තම් පියවර ටික ටිකක් අර අවුල් කරලා ඒවා හරි පිළිවෙලට හදන්න දෙයි. අන්න ඒ වගේ මේ පියවර ටික අහනවා අනිවාර්යෙන් මෙන්නේ ප්‍රශ්නේදී. ඒකින්ද මේ පියවර 6 හරිම ලේසියෙන් මතක තියාගන්න විශේෂ දෙයක් නැහැ. පියවර 6 හොඳට මතක තියාගෙන යන්න. ඊට පස්සේ මේ එක් පියවර වෙන වෙනම මතක තියාගෙන යන්න. ඒක තියෙන විශේෂ ලක්ෂණ විශේෂ දේවල් ටික වෙන වෙනම මතක තියාගෙන යන්න. අවශ්‍යතා හඳුනා ගැනීම ඒ පියවර ගත්තොත් කොහොමද අපි අවශ්‍යතා හඳුනාගන්නේ? මොන වගේ ක්‍රමවලින් තොරතුරු එක්රැස් කරන්න කියලා මෙන්න මෙතන තියෙනවා නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා. අන්නේ ඒව මතක තියාගෙන යන්න. ඒව නම් අහන්න. මේක නම් ස්කිප් කරන්න එපා මේ පාඩම නම්. මේක ලේසියෙන් කරගන්න පුළුවන් පාඩමක්. එහෙම කරොත් ඉතින් පේපර් එකේ ලියන්න පාඩමුත් නැති වෙනවා. එහෙම ස්කිප් කරොත් මේක කරගෙන යන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ පාඩම් කරන් යන්න. මේවා හැම වැදගත්. තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රම. ඊට පස්සේ දෙවෙනි පියවරේ විසඳුම් සැලසුම් කරන්න කොහොමද? මෙතන පියවර 7ක් තියෙනවා විසඳුම් සැලසුම් කරන එක. විදි ඒව නම් ඔය 7ම මත තියාගන්න ඕනේ නැහැ. නිකන් ඔළුවේ දෙකක් තුනක් තියාගන්න. ඊට පස්සේ විසඳුම් කේතකරණය විසඳුමක් කොහොමද කෝඩින් කරන්න කියලා තියෙන්නේ. මේකෙදි තමයි අපි සුදුසු පරිගණක භාෂාවක් තෝරගන්න ඕනේ කේතකරණය කරන්න. පරිගණක භාෂාවක් කියනවා Pascal, Java අන්න ඒ වගේ මොන හරි භාෂාවක් අපි C++ අන්න ඒ වගේ තියෙන පරිගණක භාෂා ටික ඒවයින් දෙකක් විතර වල තියාගෙන යන්න. ඊට පස්සේ තියෙනවා විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. මෙතනදී ප්‍රතිග්‍රහණ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, ඒකක පරීක්ෂාව කියන පරීක්ෂා හතරක් තියෙනවා. මේ හතරම මත තියාගෙන යන්න. නිතරම අහනවා මේවා. මේකද කියන්න තියෙන්නේ පද්ධතියක කොටස් වෙන වෙනම අරගෙන පරීක්ෂා කරනවා නම් මේ එක් කොටස වෙන වෙනම ඒකට අපි කියනවා ඒකක පරීක්ෂාවක් කියලා. ඊට පස්සේ කරන්නේ ඒ එක් කොටස එකට එක් කරලා පරීක්ෂා කරලා බලනවා. එතකොට ඒක සමස්ත පරීක්ෂාව කියලා හඳුන්වනවා. ඊට පස්සේ මේක පද්ධතියක් විදිහට අරගෙන ඉන්පුට් එක දීලා ඒක ක්‍රියාවලියට ලක් කරලා හරියට අපිට ඕන අවුට්පුට් එක එනවද කියලා බලනවා. පද්ධති පරීක්ෂාවේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී මේ පද්ධතිය හදන්න කියපු කෙනා ඉන්නවනේ. දැන් පද්ධතිය අයිතිකාරයා. අපි මේ පද්ධතිය හදන්න කියපු කෙනා ගෙන්නලා එයාට මේක කරලා බලන්න දෙනවා, ටෙස්ට් කරලා බලන්න දෙනවා.
එයාගේ කැමැත්තට අනුව එයාගේ අවශ්‍යතාවයට අනුව මේ පද්ධතියේ වැඩ කටයුතු ටික වෙනවද කියලා බලන්න කියලා අන්න ඒකදී ඒක වෙන්නේ මෙන්න මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී. මෙතනින් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා පරිශීලකයාට පද්ධතිය අනුමත කරන්න අවස්ථාව ලැබෙන්නේ මොන පරීක්ෂාවෙන්ද කියලා. ඒකට ප්‍රතිග්‍රහණ පරීක්ෂාවෙත් තමයි එන්නේ අනුමැතිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තියෙන පද්ධතිය පිළිතුරු ක්‍රම ටික ඒවත් බලාගෙන මේකේ ස්කිප් කරන්න දෙයක් නැහැ. මේ පාඩම සම්පූර්ණයෙන් බලාගෙන යන්න සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. මෙන්න මේ ලකුණු 10ම ගන්න පුළුවන් මේ පාඩම හොඳට බලාගෙන කිව්වොත්. ඊට පස්සේ පද්ධතියක් කොහොමද පිළිතුරන්නේ කියලා ක්‍රම හතරක් තියෙනවා ඒකෙදි. ඒ හතරක් බලාගෙන යන්න. ඊට පස්සේ තියෙන අන්තිම පියවර පද්ධතිය නඩත්තු කිරීම. මේකෙන් තමයි අලුතින් හඳුනා ගන්න පරිශීලක අවශ්‍යතා වලට අනුව ඒකේ තියෙන අප්ඩේට්ස් කරන්න හැටි යන්නේ වගේ වෙනස්කම් කරගන්න පුළුවන් මේකෙදි. පද්ධතිය හැදුවා වගේ මේක මේන්ටේන් කරන්නත් ඕනේ. ඒ විස්තරය තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පද්ධති සංවර්ධන ආකෘති. ප්‍රධාන ආකෘති හතරක් තියෙනවා. දියඇලි ආකෘතිය, පුනර්කරන වෘද්ධි ආකෘතිය, මූලාදර්ශ ආකෘතිය හා සර්කිල ආකෘතිය කියලා. ඕගොල්ලෝ දැනගන්න තියෙන මෙන්න මේ දියඇලි ආකෘතියයි පුනර්කරන වෘද්ධි ආකෘතිය ගැනයි දැනගන්න තියෙන්නේ. මේ දෙකේ වෙනස්කම් ටික මේ පාඩමේ හොඳට සටහන් දාලා දිනවා. ඒක බලාගෙන යන්න. ඊට පස්සේ තුන්වෙනි පාඩම අන්තර්ජාලය හා විද්‍යුත් පැල. මේකෙනුත් ලොකු ප්‍රශ්නයක් එනවා. අන්තර්ජාලය ඉන්ටර්නෙට්ුයි ඊමේල්ුයි එක HTML එක තියෙනවා. ඉස්සරහට වෙබ් ඩෙවලොප්මන්ට් කියලා පාඩමක්, වෙබ් පිටු සංවර්ධනය කියලා. අන්නේ HTML පාඩමයි අන්තර්ජාලය පාඩමයි ගොඩක් වෙලාවට එකට සම්බන්ධ කරලා තමයි ලොකු ප්‍රශ්නයක් දෙන්නේ. මේකෙදී ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන් අන්තර්ජාලය හා විද්‍යුත් පැල කියන මේ පාඩමේදී මම පෙන්නන්න විශේෂයෙන් බලාගෙන යන කොටස් ටික. මෙන්න මේක බලාගෙන යන්න ඕනේ. මේ නියමාවලිය, වසම්නාමය, සම්පත් ගොනුව, කියන්නේ මේ URL එක කියන කොටස් ටික ගැන බලාගෙන යන්න. ඊට පස්සේ URL එකක් කියන්නේ මොකක්ද? IP address එකක් කියන්නේ මොකක්ද? domain name එකක් කියන්නේ මොකක්ද? ඒ ටික බලාගෙන යන්න. ඊට පස්සේ protocol ටික ගැන මෙන්න මේ protocol නැත්නම් නියමාවලි ටික ගැන බලාගෙන යන්න. මේ එක එක නියමාවලිය මොන මොන භාවිතාන්ද වෙන්නේ කියලා මේක බලාගෙන යන්න. මේක හැම තිස්සෙම එන පාඩමක්, එන කොටසක් තමයි ගොඩක් වරද්ද. මොකද ඒක බලාගෙන යන්න. ඊට පස්සේ අන්තර්ජාලයේ කාර්යයන් ටික සෙවුම් යන්ත්‍රයක් කියන්නේ මොකක්ද? අසන්නාම සේවාදායකයා කියන්නේ කවුද? විද්‍යුත් පැල ගැන මෙන්න මේ විද්‍යුත් පැල ලිපිනය කරලා තියෙන කොටස් ගැන අන්න ඒ ටික බලාගෙන යන්න. පාඩම් කරන්න තියෙන මේ පාඩමත් කියන්න ඕන දෙයක් මෙතන. තවදයක් CC BCC BCC එකයි CC එකයි අන්න ඒකත් බලාගෙන යන්න. ඒ කියන්නේ අපිට එකම විද්‍යුත් පැල කිහිප දෙනෙක් යවන්න ඕන නම් අපිට CC carbon copy CC කියන එක ටයිප් කරලා එතන ඒ කෙනාගේ ඇඩ්‍රස් එක දීලා මේල් ඇඩ්‍රස් එක දීලා අපිට තව කීප දෙනෙක්ට යවන්න පුළුවන්. හැබැයි CC දුන්නොත් අනිත් අය දැනගන්නවා අපි මෙන්න මේ කට්ටියටයි මේක යවලා තියෙන්නේ කියලා. BCC bind carbon copy කියන එක දැම්මොත් එම අපිට CC යටතේ සඳහන් අයට නොදැනෙන විදිහට අපිට කෙනෙක්ට යවන්න ඕනේ. කියන්නේ CC අතර අපිට තව කෙනෙක් යවන්න ඕනේ මේ ඒ CC කට්ටියට පේන්නේ නැති වෙන්න වෙන කෙනෙක්ට යවන්න ඕන නම් අපිට මේ ඒ පණිවිඩයටම ඒ යවන කෙනාව අපිට BCC කරන්න පුළුවන්. BCC කරන. එතකොට මේ BCC කරපු කෙනාව අනිත් අයට පේන්නේ නැහැ. හැබැයි BCC කරපු කෙනාට අර යවපු CC ලා ටික පේනවා. මේ දැකලා BCC පිටපත ලැබෙන කෙනාට අර CC ලා ඔක්කොම පේනවා. හැබැයි CC කට්ටියට BCC කෙනාව පේන්නේ නැහැ. ඒක පොඩ බලාගෙන යන්න. ආයි මෙන්න මේ බලාගුරු පරිගණක සංකල්ප ගැන පොඩ්ඩක් කියවගෙන යන්න.
ඒක තමයි පාඩමේ තියෙන්නේ. ආයි හතරවෙනි පාඩමේදී බහුමාධ්‍ය භාවිතය මේකෙදී ලොකු ප්‍රශ්නයක් එහෙම එන්නේ නැහැ. මේකෙන් අර ටූල්ස් ටිකක් ගැන තමයි දැනගන්න තියෙන්නේ අපිට ගොඩාරියක්. ආයි මේකේ මේ ගණන් දෙකේනම MCQ වලට මෙන්න මේ ටික. පික්සල් එක වර්ණ සහ පිටු ප්‍රමාණය හොයන හැටි බලාගෙන යන්න. MCQ වලට නිතරම එන්න පුළුවන් තාත්තා මෙන්න මේක. පික්සල් එක වර්ණ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අපිට බිට්ස් ගන්න දුන්නා බිට් 4ක් නම් මේක හොයාගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය 2 BPP පික්සල් එකට පිටු ප්‍රමාණය. එතකොට 2 කියන සංඛ්‍යාවට අර්ක බලයක් විදිහට දානවා. බිට් ගන්න 4 නම් 4යි කියලා දානවා. 2 4 බලයේ වර්ණ 16ක් තියෙනවා. දැන් වර්ණ ගාන දීලා බිට් ගාන හොයන්න කිව්වොත් ඒ වර්ණ ගාන වර්ගමූලයෙන් අරගන්න ඕන අපි. එතකොට බිට් ප්‍රමාණය එනවා. මෙන්න මේ ගාන දෙක බලාගෙන යන්න MCQ වල තියෙනවා ඒවා. ආයි රෙසලූෂන් එක කියන්නේ මොකක්ද කියන එක බලාගෙන යන්න හොඳට. ආයි මේකදී නිතරම භාවිත වෙන දෙයක් තමයි වෙක්ටර් ග්‍රැෆික් රාස්ටර් ග්‍රැෆික් අන්න මේ වගෝ බලාගෙන යන්න. ඒකත් එනවා. ඒ කියන්නේ ඒකෙන් ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. එහෙනම් මේ වගෝ බලාගෙන යන්න හොඳට. ඊට පස්සේ මෙන්න මේ මෘදුකාංග දෙකේ තියෙන ටූල්ස් ටික. මේ ටූල්ස් ටික පොඩ්ඩක් බලාගෙන යන්න. මොකද මේ ටූල්ස් ගැන අහනවා ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ අර මම කිව්ව අනිවාර්යෙන් අහන ප්‍රශ්න 10 ඇතුළේ මෙන්න මේ වගේ ටූල්ස් ටිකක් දීලා මේවෙන් කරන කාර්යයන් එක්ක ඔයා කරන්න කියන්නේ ගලපන්න අන්න ඒ වගේ දෙන්න පුළුවන් දෙන අවස්ථා ගොඩක් තියෙනවා. එහෙනම් මේ ටූල්ස් එක පොඩ්ඩක් සිම්පලයි වෙක්ටෝරියන් ගිටෝ කියලා ඊළඟට තියෙනවා අපේ මේ මෙතන software එක. ඒ දෙකේම tools ටික බලාගෙන යන්න. ඉතින් Gito එක ඒ දෙකේම tools ටික බලාගෙන යන්න. මේ පාඩමෙන් ඒ ටික තමයි තියෙන්නේ. මේවා නම් ඕනේ නැහැ මේ Audacity. ඒවා නම් එන්නේ නැහැ. අර තමයි එන්නේ. අර දෙක ගැන බලාගෙන යන්න ඒක tools ටික ගැන. ඊට පස්සේ මෙන්න මේක. වෙබ් අඩවියක් නිර්මාණය කරන්න මේකෙන් අනිවාර්ය ප්‍රශ්නයක් අහනවා. මම කිව්වේ ඉස්සෙල්ලා ඉන්ටර්නෙට් එකත් එක්ක යන විදිහට තමයි මේ ගොඩක් වට අහන්නේ. ඉන්ටර්නෙට් පාර්ට් එක A කොටස කියලා ඊට පස්සේ B කොටස කියලා මේකෙන් දෙනවා. මේකත් එච්චරම අමාරු පාඩමක් නෙමෙයි. මේකදී ඔයගොල්ලෝ මේ ටැග්ස් ටික ගැන කියන්නේ වෙබ් පේජ් එකක් හදන්න භාවිත කරන HTML ලැන්ග්වේජ් එකේ ටැග්ස් වගේක් තියෙනවානේ. ඒ ටැග්ස් ටික ගැන හොඳට බලාගෙන යන්න. මොකද මේ ඔයාලා දැන් පේපර්ස් ගණනාවක් කරලා තියෙන දැකලා ඇති කොහොමද මේකෙන් ප්‍රශ්න එන්නේ කියලා. මොකක් හරි වෙබ් පිටුවක් දීලා ඒකේ ටැග්ස් ටික මෙන්න මේ වගේ දීලා ඒ අතරේ A1 2 3 4 කියලා ලිස්ට්ෙන් දීලා අපිට හරියට ගැලපෙන ටැග් එක තෝරලා ලියන්න වෙනවා. ඒ ටැග් ටික හොඳට බලාගෙන යන්න මේකෙදී. එතකොට අමාරු නැහැ මේ පාඩමෙන් එන ප්‍රශ්න උත්තර ලියා ගන්න. මේකේ ටැග් එකේ නමත් එක්ක මේක බලාගෙන යන්න. හොඳට ටැග් ටික කියවන යන්න. ආයි මේකදී බලාගෙන යන්න. ස්ථිතික වෙබ් අඩවියක් කියන්නේ මොකද්ද? ගතික වෙබ් අඩවියක් කියන්නේ මොකද්ද? මේ දෙකේ වෙනස්කම් මොනවද කියලා බලාගෙන යන්න. ස්ථිතික කියන්නේ වෙනස් වෙන්නේ නැති විදිහට ඊටාම සරලව ඒකාකාරී විදිහට තියෙන වෙබ් පේජ් වල තමයි කියන්නේ ස්ථිතික නැත්තම් ස්ටැටික් කියලා අපි කියනවා. ඩයිනමික් නැත්තම් ගතික කියලා කියන වෙබ් අඩවි වලදී මේවා වෙනස් වෙනවා. ඒ කියන්නේ නිතරම මේවා වෙනස් වෙනවා. ගොඩක් ලස්සනට තියෙනවා. කන්ටෙන්ට් එක නිතරම දවස් ගානේ අප්ඩේට් වෙනවා. වෙලාව පෙන්නනවත් මං කියන්නේ. ඒ වෙලාව පෙන්නනවා. දවසත් එක්ක වෙලාව අන්න ඒ වගේ අප්ඩේට්ස් යනවා. ඒ වගේ පේජ් වල තමයි අපි කියන්නේ ඩයිනමික් වෙබ් පේජ් කියලා. ඒතර ස්ටැටික් වෙබ් පේජ් එකක් හදන්න HTML භාවිත කරනවා. ඩයිනමික් වෙබ් පේජ් එකක් භාවිත හදන්න අපිට HTML වලට අමතරව
JavaScript ඒ වගේ තව වෙනත් භාෂාවන් භාවිත කරලා හදන්න පුළුවන් හොඳ. ආයෙත් මේක ඔයගොල්ලෝ බලාගෙන යන්න. ඒක තමයි මූලික වශයෙන් බලාගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ HTML tags ටිකයි static dynamic page වල වෙනස්කම් ටිකයි. ඒ ටිකට මූලික අවධානය දීලා බලාගෙන යන්න. ඊට පස්සේ තියෙනවා ඔන්න සමාජය හා තොරතුරු හා සංවේදන තාක්ෂණයේ අනිවාර්ය ප්‍රශ්නයක් මේකෙන් එනවා. හරිම ලේසි මේකත් පාඩම් කරන් යන්නයි තියෙන්නේ. මේකෙදි මෙන්න මේ බලාගෙන යන්න මේ පාඩම සම්පූර්ණයෙන් පාඩම් කරගන්න මොකද අමාරුවක් නෑ. ඒකෙන් ලකුණු 10ම ගන්න පුළුවන්. මෙන්න මේ ගැටලු ගැන අහනවා. එතකොට එනවා ඉතින් ගැටලු සදාචාරාත්මක ගැටලු ඒ ඔක්කොම අහනවා. ඒ ප්‍රශ්නේදී එතකොට භෞතික ආරක්ෂාව ගැන අහන්නත් පුළුවන්. මෙන්න මේ වහනවා තාර්කික ආරක්ෂාව ගැන විස්තර හානිකර මුදුකාංග මේවා ලේසි කියවගෙන යන්නයි තියෙන්නේ. ඕන කෙනෙක්ට තේරෙනවා මහා දෙයක් මේ පාඩමේ නැහැ. ලකුණු 10 ගන්න පුළුවන්. මේ ආයතන දෙක මම තියාගන්න පරිගණක ශ්‍රී ලංකා හදිසි පරිගණක සූදානම් සංසදයේ ඉක්ත කියලා හඳුන්වනවා. සයිබර් ආරක්ෂාව සපයන ආයතනයක්. ඒක මම තියාගෙන යන්න. මේ සර්ට් එකක් මම තියාගෙන යන්න. ඉක්ත එකයි සර්ට් එකයි. මේ ටික අනිවාර්යෙන් බලාගෙන යන්න. මේ ICT භාවිතයෙන් නිසා ඇතිවන රෝග ගැන අනිවාර්යෙන්ම අහනවා මේවා. එක එක රෝග ලක්ෂණ දීලා මේ රෝග ලක්ෂණයට අදාළ රෝගය මොකක්ද නැත්නම් රෝගය දිලා ඒක අදාළ රෝග ලක්ෂණ මොනවද මේ වගේ දේවල් අහනවා. ඒ ටික බලාගෙන යන්න. මේ ඉලෙක්ට්‍රොනික අපදාර්ථ ගැනත් අහනවා. අසදිය නිසා ඇතිවන රෝග මොනවද? ඒ වගේම අහනවා. අන්න මේ ටික අංකිත බෙදුම අංකිත සේතු හොඳට බලාගෙන යන්න. ඒ දෙක ගැන නිතරම අහනවා. අංකිත සාක්ෂරතාවය ඇති කරන්න ඕන මෙන්න මේවා අහනවා. මොන වගේ දේවල් වෙන්ද මේ අංකිත සාක්ෂරතාවය ඇති කරන්නේ කියලා. මේ පාඩම හොඳට බලාගෙන ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක් මේකේ තියෙනවා. මේ ඔක්කොම බලාගෙන යන්න. ඒත් අමාරුවක් නෑ නේ නිකන් කියවගෙන යන්නයි තියෙන්නේ. හරි ඒක තමයි අපිට මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම පොඩ්ඩක් කියන්නම් පේපර් එකේ ස්වභාවය view එක ගැන පොඩ්ඩක් බලමු අපි. සෙකන්ඩ් පේපර් එක පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕනේ. ඒකේ ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10 10ටම උත්තර ලියන්න ඕනේ. කෙටි ප්‍රශ්න තියෙන්නේ. මේ කෙටි ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් වැඩියෙන්ම එන පාඩම් ටික මම පොඩ්ඩක් කියාගෙන යන්නම්. පොඩ්ඩක් ඕන නෝට් එකක් දාගන්න එක. මේකෙන් දත්ත හා තොරතුරු ගැන අහනවා. ආයි තොරතුරු පද්ධතියක් ගැන අහන්න පුළුවන්. ලොජික් ගේට්ස්. නැත්තම් මොකක් ලොජික් ගේට් එකක් සංසිද්ධියක් දීලා ලොජික් ගේට් අඳින්න ඒකට අදාළ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලියන්න අන්න ඒ වගේ එන්න පුළුවන්. එතකොට කෝඩින් එනවා. ඒක නම්බර් සිස්ටම් එක. ඒ නම්බර් සිස්ටම් වල මොන හරි නම්බර්ස් දීලා ඒවා කන්වර්ෂන් කන්වර්ට් කරන්න ඒ වගේ දෙන්න පුළුවන්. ආයර FCD BCD ASCII වගේ ඒ කෝඩ්ස් වලින් FCD නම් එන්නේ නැහැ. BCD හරි ASCII හරි කෝඩ් එකකට මේක කරන්න දෙන්න පුළුවන්. iPods එන්න පුළුවන්. pods ගැන කියවෙනි. Word වල tools ටික එන්න පුළුවන්. ඉන්ටර්නෙට් පාඩමේ නියමාවලිය එන්න පුළුවන්. එතකොට database වල primary key එක, foreign key එක අන්න ඒවායින් එන්න පුළුවන්. operating system වර්ගයි. ඒ නැත්තම් මෙහෙයුම් පද්ධති වර්ග. එතකොට අර වචන ටික දීප්පේ ප්‍රතිභාගීකරණය, ආකෘතිකරණය, බංගු බෙදීම අන්න ඒවත් එක්ක ප්‍රශ්නයක් එන්න පුළුවන්. Gito වල හරි නැත්තම් අර මේ GIMP වල හරි tools වලින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. flow chart එකක් අනිවාර්යෙන් මෙතන තියෙනවා. flow chart එකක් හරි සූඩ කෝඩ් එකක් හරි ඒ ප්‍රශ්න 10ට මෙන්න මේවා ඇතුළු වෙන්න පුළුවන්. හොඳයි. ඊට අමතරව 10 වසරේ දෙවෙනි පාඩමේ
තියෙන ගොඩක් කොටස් එකට අයිති වෙනවා. ඒක හොඳට 10 වසරේදී උඩින් පාඩම් බලාගෙන යන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ තමයි වැඩිපුරම ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තෝරගන්න පුළුවන් ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් ඕගොන්ට 4ක් තෝරගන්න පුළුවන්. ඒතර ඔක්කොම ප්‍රශ්න 5යි කරන්න තියෙන අනිවාර්ය ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයයි. තව ප්‍රශ්න 4කුයි කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්න දෙකක් අතයින්න පුළුවන්. ඔයාලට එන්නේ මෙහෙමයි ප්‍රශ්න ටික. එක ප්‍රශ්නයක් කරන සම්පූර්ණ ප්‍රශ්නයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය හා සමාජය. ICT and society කියලා තියෙනවා. අන්න වෙන විදිහෙන් අප කතා කරේ අන්න ඒ පාඩමේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම දැන් කිව්වා අර එන ප්‍රශ්න මොනවද කියලා. සාමාන්‍යයෙන් මේකදී එන්න පුළුවන් මේ ප්‍රශ්නේදී රෙඩ් රෝග් ගැන එන්න පුළුවන්. එතකොට ඔය සයිබර් ක්‍රයිම්ස් ගැන එන්න පුළුවන්. වෛරස් ගැන වගේ දේවල් ගැන එන්න පුළුවන්. අංකිත බෙදුම, අංකිත සේතුව, එතකොට අංකිත සාක්ෂරතාවය අන්න ඒ වගේ දේවල් ගැන එන්න පුළුවන්. ඊට පස්සේ තනිකර ලොකු ප්‍රශ්නයක් කරනවා සිස්ටම්. නැත්තම් පද්ධති සංවර්ධන ලයිෆ් සයිකල් එක තිබ්බේ SDLC කියන අන්න ඒ පාඩමෙන් එකක් එන්න පුළුවන්. ඒ පාඩමේදී ඒ SDLC වල කොටස් 6 බලාගෙන යන්න හොඳට. එතකොට අවශ්‍යතා හඳුනා ගැනීමේදී තොරතුරු එක්රැස් කරන ක්‍රම, පද්ධති පිළිතුරන ක්‍රම, එතකොට දෝෂ බලන හැටි, ඒ පරීක්ෂාව ගන්න කරන පියවර ටික, එතකොට තොරතුරු පද්ධතියක් හදන්න පුළුවන් පියවර, ආකෘති වර්ග දෙක, අන්න ඒවා ටික බලාගෙන යන්න හොඳට. ඒකේ සම්පූර්ණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ අහනවා. පාඩම් කරලා ලියන්න තියෙන්නේ. ඒ හින්දා මේක ලේසි. මේ කොටස් ටික හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ ඩේටාබේස් වලින් ප්‍රශ්නයක් අහනවා. ඩේටාබේස් වලදී ඩේටාබේස් එකක් ඒගොල්ලන් දීලා රිලේෂනල් ඩේටාබේස් එකක් දීලා ඒකෙන් ප්‍රයිමරි කී එක අහන්න පුළුවන්, ෆොරින් කී එක අහන්න පුළුවන්. ඊට පස්සේ අලුතින් මොහොත ඩේටා ඇඩ් වෙනවා කියලා ඒක රෙකෝඩ් එකක් දෙන්න ලියන්න කියයි. නැත්නම් තියෙන ඩේටා එකක් නැති වෙනවා කියලා ඒක රෙකෝඩ් එකක් දෙන්න ලියන්න කියයි. අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් එක අහන්න පුළුවන්. ඊට පස්සේ ආයිත් අහනවා Excel කියන පාඩමේ ලොකු ප්‍රශ්නයක්. ඒකෙදි වගුවක් දෙනවා. ඒකෙන් functions formulas ලියන්න තියෙන්නේ. ඒවා අපි ඕන තරම් කරලා තියෙනවා. ඒව බලාගෙන යන්න හොඳට. ඊට පස්සේ internet HTML කියන පාඩම දෙකම එකට තමයි ගොඩක් වෙලාවට එන්නේ. ඒ දෙකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතනදී AB කියන කොටස් දෙකක් විදිහට එන්නේ. A කියන පාර්ට් එකෙන් internet ගැන අහන්න පුළුවන්. B කියන එකෙන් HTML ගැන අහන්න පුළුවන්. නැත්නම් දෙක මාරු වෙන්න පුළුවන්. මෙතනදී වෙබ්සයිට් එකක් තියෙන වෙබ් පේජ් එකක් පෙන්නන ඒගොල්ලෝ ඒකේ කෝඩින් එක දාලා හිස්තන් දීලා ඒ ටැක්ස්ට් ටික දාන්නයි තියෙන්නේ. අපිට බලලා ටැක්ස්ට් ටික යටින් දෙනවා. අපිට හරි ටැග් එක තෝරලා ලියන්නයි තියෙන්නේ. ඊට පස්සේ flow chart and pseudocode කියලා පාඩමක් තියෙනවා. දැන් අපි පළවෙනි පාඩම හදාගන්න programming පැත්ත. ඊට පළවෙනි එක ඒකෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. මේක නම් තෝරගන්න ඇත්තරමට හොඳයි. මොකද මේක එක තැනක් මිස් වුණොත් එහෙම මුළු ලකුණු ඔක්කොම ටික මිස් වෙන්න පුළුවන්. ඒ නිසා රිස්ක් එකක් ගන්න එපා. මම නම් කියන්නේ මේක තෝරගන්න නැතුව තව ප්‍රශ්න තියෙනවනේ 1 2 3 4 5 6ක් තියෙනවා ප්‍රශ්න. මේකත් යවලා තව ප්‍රශ්නකුත් මෙතනින් යවන්න. ඒකත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් තෝරගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා. Excel හොඳට බලාගෙන යන්න, database හොඳට බලාගෙන යන්න, system පාඩම හොඳට බලාගෙන යන්න. ඊට පස්සේ ICT and society වල දැන් අන්තිම පාඩම කරාසේ ඒක හොඳට බලාගෙන යන්න. එතකොට ඒ ප්‍රශ්න හතර කරත් ඇති. ඒ අතර internet HTML ඒ ප්‍රශ්න බලාගෙන යන්න හොඳට. එතකොට අපිට රිස්ක් එකක් නැතුව ප්‍රශ්න හතරක් ගන්න තෝරගන්න පුළුවන්. Tamanට වැඩියෙන්ම ස්කෝර් කරන්න පුළුවන් ප්‍රශ්න හතර තෝරගන්න. බොරුවට ප්‍රශ්න 5ක් 6ක් කරලා ඔක්කොම කරලා ඒ විදිහට මේ කාලය අපතවා ගන්න එපා. හොඳට මුලින්ම පේපර් එක කියව ගන්න. ඔයගොල්ලන්ට ඕන තරම් වෙලාව තියෙනවනේ. ICT වල වෙලාව මදි වෙන්නේ නැහැ. පැය තුන හොඳටම ඇති. ලියන පැය අතර නිකුත් ඉන්නවනේ. ඉතින් ඒ හින්දා පේපර් එක ගත්තම හොඳට මුලින්ම සෙකන්ඩ් පේපර් එක කියව ගන්න. කියවලා Tamanට හොඳටම ස්කෝර් කරන්න පුළුවන් ප්‍රශ්න හතර තෝරගන්න හිමීට ලියන්න. හිමීට ලියන්න භාග තියන්න එපා. හරියට පැහැදිලිව පේපර් එක ලියාගෙන යන්න. මොකද බලන කෙනා අනුව ලකුණු දෙන විදිහ ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ආවත් තමයි සෙඩම තියෙන්නේ. බලන කෙනා ස්ට්‍රික්ට් වුණොත් ගොඩක් තදින් බලන්න පුළුවන්. පොඩි කෑල්ලක් වුණත් මිස් වුණොත් ලකුණු කපන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා හරියට ලියන එක භාගෙට අපිරිසුදුව අපිරිවලට ලියන්න නැතුව පිළිවෙලට පේපර් එක ලියන්න. හරි එහෙනම් මේ ටික හොඳට බලාගෙන යන්න.
එතකොට ඔයාලට ICT වලට එකක් තියාගන්න එක ලොකු දෙයක් නෙමේ. ඉස්සර දවසේ විභාගෙ ඉස්සරින් දවසේ අනිවාර්යෙන්ම database excel මොනවද society එතකොට system HTML අන්න ඒ වගේ ප්‍රශ්න අවුරුදු 5ක විතර බලලා යන්න. හොඳට මාකින් ස්කීම් එකත් එක්ක ඒ ප්‍රශ්න බලලා යන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම පේපර් එක ලියාගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් හැමෝටම හොඳට පේපර් එක ලියන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් හැමෝටම.